නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ සංසාර ගමනක වැටී දුක් විඳින ලෝක සත්වයාට ඒ සංසාර දුකින් නිදහස් වීම පිණිස පවතින උතුම් වූ ශ්‍රී සද්ධර්මය මහා අනුකම්පාවෙන් යුතුව දේශනා කොට වදාළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එස් මාලනී මෑණියන්ටත් WL ජයසේන පියාණන්ටත් පින්වත් UA සැමිනෝනා ආච්චි අම්මාට සහ දරු දෙපළට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පතමින් ධර්මයේ හැසිරෙන සදහැවත් පින්වතුන්ලා පිරිසක් විසින්. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවේදී අපි ඉගෙන ගන්නවා අපේ ජීවිතේට ගොඩාක් වටින කාරණාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතේ යහපත කැමතිනම්, අපේ ජීවිතයේ ආරක්ෂාව රැකවරණය කැමතිනම් සිත කය වචනය කියන තුන්දොර රැකගන්ට සංවර කරගන්ට කියලා. එතකොට අපි කය සංවර කරන්නත් මහන්සි ගන්න ඕන. වචනේ සංවර කරන්නටත් මහන්සි ගන්න ඕන. සිත සංවර කරගන්නටත් මහන්සි ගන්න ඕන. එහෙම මහන්සි ගත්තේ නැති කෙනා ඔය සිත කය වචනය කියන තුන අසංවර කරගෙන මහා දුක් විපාක සංසාර ගමනේ උරුම කරගන්නවා. ඒකෙන් පින්වතුනේ හරි භයානක එකක් වචනේ. මේ කට කියන එක හරියට පාවිච්චි කරගන්න බැරි වුණොත් වචනේ අසංවර වෙලා සංසාර ගමනක මහා දුක් විපාක විඳවන්න සිද්ධ වෙනවා. වචනේ කියන එක අසංවර වෙනවා බොරු කියද්දී. අනුන්ව රැවටීම පිණිස බොරු කියනවා නම් ඒ කෙනාගේ වචන අසංවරයි. ඒ වගේම පව් පිරෙනවා. කෙනෙක් මේ කට පාවිච්චි කරලා වචනයෙන් කේලම් කියනවා නම් ඒ වචන අසංවරයි. පව් පිරෙනවා. කෙනෙක් මේ වචනයෙන් අන් අයගේ හිත් පෑරෙන, හිත් රිදෙවෙන පරුස වචන කතා කරනවා නම් ආන් ඒ වචන අසංවරයි. එයාට තමන්ගේ කටින් පව් පිරෙනවා. ඊළඟට කෙනෙක් තමන්ගේ වචන පාවිච්චි කරලා හිස් වචන, වැඩකට නැති දේවල්, අන් අයගේ කාලේ නැසී යන දේවල් ඔහේ දොඩව ඉන්නවා නම් ආන් ඒ තුලිනුත් වචනේ අසංවර වෙනවා, පව් පිරෙනවා. ඊළඟ එක තමයි මේ කටින් වෙන පාපේ ආර්ය උපවාදේ. උත්තමයන්ට ගැරහීම, උතුමන්ට නිගරු කිරීම, ඒ උදෙසා වචන පාවිච්චි කිරීම. ඒකෙන් බොහොම බිහිසුණු දුක් විපාක උරුම වෙන මහා භයානක කර්මයක් කාර්ය උපවාදය කියලා කියන්නේ. බලන්න මේ අඟල් දෙකක් අඟල් තුනක් විතර පළල මේ කටක් නිසා සංසාර ගමනේ කොච්චර විඳවන්න සිද්ධ වෙනවද? බොරු කියලා එහෙන් විඳවනවා, කේලම් කියලා එහෙන් විඳවනවා, හිස් වචන පරස වචන කතා කරලා එහෙන් විඳවනවා. ඒ අතරේ ආර්ය උපවාදේ කරලා බිහිසුණු විපාක විඳවනවා. දැන් අද මේ ඉගෙන ගන්න සිදුවීමෙන් ඔබට තේරෙවි මේ කටින් ආර්ය උපවාදයක්, උත්තමයන්ට ගැරහීමක් වුණොත් ඒක දිරවා ගන්නට කොච්චර අමාරුද කියලා. එහෙම ආර්ය උපවාද කර්මයක් කෙරිලා සංසාරේ මහා අවාසනාවන්ත උපතක් ලැබලා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව හින්දා නිදහස් වෙච්ච චරිතයක්, සැනසෙච්ච ජීවිතයක් ගැන අපි අද ඉගෙන ගන්නේ.
ඒ සිදුවීම වුණේ මෙහෙම. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ දඹදිව වැඩ ඉන්න සමයේ රජගහ නුවර එක්තරා මහා ධනවත් පවුලක සැප සම්පත් වලින් පිරිච්චි පවුලක දරු පැටියෙක් උපන්නා. හොඳ ධනවත් පවුලක. මේ දරුවා ඉපදිනා දැන් සාමාන්‍යයෙන් කන බොන වයස එනකොට මේ දරුවගේ කටේ කිසිම කෑමක් තියන්න බෑ. කිසිම කෑමකට මේ දරුවා රුචි නැහැ. කෑම වලට ආසා කරන්නේ. හැබැයි මේ දරුවගේ චූටි කාලේ ඉඳලා පුරුද්දක් තිබුණා. තමන් මල පහ කරන අසූචිය අතින් අරගෙන කනවා. ලේසියට මේ ආහාරයක් කවා ගන්න බෑ. හැබැයි අසූචි පිට වුණාට පස්සේ ආසාවෙන් අසූචි කනවා. එතකොට මේක මේ දරුවා දැන් දෙමව්පියෝ පුංචි කාලේ මේක බැලුවා. දැන් මේ දරුවා අසූචිමයි කන්නේ. අසූචි කන්නටමයි ප්‍රිය. ඕක ලොකු වෙද්දි හරියයි කියලා. අනේ නෑ, ලොකු වෙන්න මේක වැඩි වුණා. හිතුවක්කාර වෙවි අසූචි කනවා. ඊළඟට මේ දරුවාට තිබුණා කිසිම විදිහකින් ඇඟේ වස්ත්‍රයක් තියාගෙන ඉන්න කැමති නෑ. ඇඳුම් අඳපු ගමන් කෑ ගහනවා. ඇඳුම් ගලවපුවාම ඕන්න සැනසෙනවා. ඉතින් චූටි කාලේ ඔහොම තියාගෙන හිටියා. දෙමව්පිය හිතුවා ලොකු වුණාම හරියයි. ලොකු වුණාම මේක වළක්ව ගන්න බැරි වුණා. ඇඳුම අඳපු ගමන් ඒ දරුවම ගලවලා අයින් කරනවා. දැන් මේ මහා ධනවත් පවුලක උපන්න අමුතු ජාතිය කෙනෙක්. සැප සම්පත් බහුල පවුලක උපන්න අමුතු ජාතිය කෙනෙක්. ප්‍රණීත බොජුන් ප්‍රිය කරන්නේ නැති අසූචි වලට ආස කෙනෙක්. ලස්සන වස්ත්‍රාභරණ වලට ප්‍රිය කරන්නේ නැති මේ හෙළුවෙන් ඉන්න කැමති කෙනෙක්. ඇඳක සතප්පවන්න බැරි මේ බිම මිදුලේ ඔහේ පෙරලිලා දූවිලි තවරගෙන නිදාගන්න කැමති කෙනෙක්. ඔන්න ඔහොම චරිතයක් උපන්න. මේ චරිතය දැන් ටික වැඩෙනවා. වැඩෙද්දි මේ පවුලේ දෙමව්පියන්ට හරි මේ කනස්සල්ලක් හටගත්තා. අපේ මේ දරුවා මේ ගති ලක්ෂණ වෙනස් කරගන්නේ නැතුවමයි ලොකු වෙන්නේ. මෙහෙම ගියොත් එහෙම අපේ මේ පවුල් පැලැන්තියට යන කලදසාව හොඳ නැහැ. ඊළඟට සමාජයත් මේ දරුවාට හරියට නිନ୍ଦා අපහාස කරයි. ඒ නිසා අපි අපේ දරුවාව ඒ දරුවාට සුදුසු විදිහට ජීවත් වෙන්න කොහේ හරි තැනකට බාර දෙන්න ඇතනම් කියලා දෙමව්පියෝ කල්පනා කළා. මේ ආදරේ නැතුව නෙවෙයි. ඒ දරුවාට සෙනෙහසින්ම දෙමව්පියෝ හිතුවා දරුවාට සුවසේ එයා කැමති විදිහකට අනිත් අයගෙන් නිନ୍ଦා අපහාස ලබන්නේ නැතුව ජීවත් වෙන්න තැනක්. ඒ හිතනකොට දෙමව්පියන්ට වැටහුණා නිගණ්ඨයෝ ගැන. නිගණ්ඨයෝ ගැන අම්මයි තාත්තයි දෙන්න කතා වුණා. අපේ දරුවාගේ යන්ගේ ගති ලක්ෂණ ඇද්ද? ඒ ගති ලක්ෂණ වලට ගොඩාක් සමානයි. ළඟින් යනවා නිගණ්ඨයෝ. නිගණ්ඨයොත් ඇඳුම් අඳින්නේ නැත. අපේ දරුවාද ඇඳුම් අඳින්නට කැමති නැත. එහෙනම් ඒකෙන් ඒක පෑහෙනවා. නිගණ්ඨයෝ සැප පහසු මේ ඇඳන් වගේ දේවල් පාවිච්චි කරන්නේ නැත. ඒකුන් දූවිලි තවරාගෙන බිම නිදන්ට කැමතියි. අපේ දරුවත් ඒකටමයි ආසා. එහෙනම් ඒකටත් ගැලපෙනවා. අපේ දරුවා මේ අසූචි කනවා කියන කතාව කියන්නේ නැතුව අපි හීන් සීරුවේ ගිහිල්ලා නිගණ්ඨයන්ට බාර දෙමු. අම්මයි තාත්තයි කතා වුණා. කතා වෙලා සාමාන්‍යයෙන් තේරෙන වයසේ ඉන්න මේ පොඩි ළමයාව අරගෙන ගිහිල්ලා නිගණ්ඨ ආරාමයකට බාර දුන්නා. නිගණ්ඨයන්ට කිව්වා මේ ආචාර්යනි මේ වගේ ගති ලක්ෂණ තියෙන දරුවෙක්. අනේ උපන් කාලේ ඉඳලා මෙහෙමයි කිව්වා. වස්ත්‍රවලට ඇල්මක් නැහැ කිව්වා. මිහිරි පිණි බොජුන් වලට ඇල්මක් නැහැ කිව්වා. ඊළඟට මේ සුව පහසු යහනාවක සැතපෙන්න ඇල්මක් නැහැ. ඉතින් අපිට හිතුණා මේ ඔබතුමාගේ
ඔබතුමාලා පුරුදු කරන ධර්මයටම කැපවෙච්ච ජීවිතයක් තියෙන කෙනෙක්වත්ද මේ අපිට උපන්න පුත්‍රයා කියලා. ඒ හින්දායි මේ අරන් ආවේ කිව්වා. ඉතින් නිගණ්ඨයෝ බොහොම හොඳ අපිට ගැලපෙන කෙනෙක් කියලා බාරගත්තා. බාරගෙන දැන් මේ දරු පැටියා මේ නිගණ්ඨ ආරාමේ හැදෙනවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. නිගණ්ඨයන්ට සුදුසු චර්යා පැවතුම් වලින් යුක්තයි. හැබැයි නිගණ්ඨයොත් පුදුම වෙන පැවැත්මක් මේ දරුවාට තිබුණා. බත් කන්නේ නැහැ. ආහාර අනුභව කරන්නේ නැහැ. කෑමට ප්‍රිය නැහැ. හැබැයි කොහොම හරි ජීවත් වෙනවා. එතකොට මේ නිගණ්ඨයන්ට මේක තෝර බේර ගන්නට බැරුව ගියා. කාලයක් නිගණ්ඨයෝ මේක බැලුවා. එක නිගණ්ඨයෝ පිරිසක් එකතු වෙලා මේ පුද්ගලයා මේ කන්නේ බොන්නේ නැතුව මොනවා කාලද ජීවත් වෙන්නේ කියලා හොයන්න කල්පනා කළා. ඉතින් මේ දරුවා පුරුදු වෙලා හිටියා. අර තමන්ගේ අසුචි විතරක් කාලා බඩපුරව ගන්න මදිනේ. නිසා මෙයා හුරු වෙලා හිටියා නිගණ්ඨ ආරාමේ මේ නිගණ්ඨයෝ මල පහ කරන තැනට ගිහිල්ලා හොරාට අසුචි කන්න. එතකොට මේ අනිත් නිගණ්ඨයෝ දැක්කොත් මේක හොඳ නැහැ කියලා මෙයාට තේරෙන වයස. ඒ නිසා මෙයා කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් රාත්‍රී අඳුරු වැටිලා හැමෝම නිදා ගන්න කරන කාලය ආවට පස්සේ මෙයා නැගිටිනවා. නැගිටලා ගිහිල්ලා අර නිගණ්ඨයන්ගේ ඒ අසුචි දාන තැනින් බඩ පිරෙනකන් අසුචි කාලා ඇවිල්ලා එයා ඉන්නවා. ඉතින් දවසක් නිගණ්ඨයෝ ටික මේක අල්ලගත්තා. අල්ලගෙන නිගණ්ඨයන්ගේ ප්‍රධානියාට ගිහිල්ලා ඉදිරිපත් කළා මේ මෙහෙම සිද්ධියක් තියෙනවා මෙයාගේ. මේක ආරංචි වුණොත් එහෙම වස ලැජ්ජාවක් වෙන්නේ අපිට. මිනිස්සු ඔක්කොම අපිට කතාවක් හදයි. මේ නිගණ්ඨයෝ අසුචි කකා ජීවත් වෙන පිරිසක් කියලා. අපිටත් වස ලැජ්ජාව වෙන්නේ කියලා. එතකොට නිගණ්ඨ ආරාමේ මේක විශේෂයෙන් කතා කළා. කතා කරලා නිගණ්ඨයෝ ටික තීරණය කළා මෙයා එහෙනම් අපේ ළඟ තියාගෙන ඉඳලා හරියන්නේ මෙයාව පන්නමු. මොහුව පැන්නුවා. පැන්නුවාට පස්සේ දැන් මොහුට යන්න තැනක් නැහැ. මොහු කල්පනා කළා ජීවත් වීම පිණිස කොහොමද මම පිළිවෙලක් හදාගන්නේ? ජීවත් වීම පිණිස මේ කරදරයක් නැතුව කාගෙන්වත් නිന്ദා පහස ලබන්නේ නැතුව මං කොයි විදිහටද ජීවත් වෙන්නේ? එහෙම හිතනකොට පවිටු අදහසක් හිතට ආවා. ඒ පවිටු අදහස තමයි ලෝකයාව රවට්ටන්න. ලෝකයාව රවට්ටන හිතක් මොහුට ආවා. ඒ ලෝකයාව රැවට්ටීම පිණිස සුදුසුකම් ගණනාවක් ඔහුට තිබුණා. බලන්නකෝ ලෝකයාව රවට්ටපු හැටි. රජගහනුවර කන්දක් මුදුනට නැග්ගා. ඒ කන්ද මුදුනට නැගලා දැන් ඇගේ නූල් පොටක් නැහැ. ඇගේ කිසිම වස්ත්‍රයක් නැහැ. තනි කකුලෙන් හිටගත්තා. තනි කකුලෙන් හිටගෙන මේ අත් දෙකෙන් වන්දනා කරගෙන අහස දිහා බලාගෙන කට ආයාගෙන හිටියා. දැන් මෙයාට මෙහෙම රූක්ෂ තපසක් කරන්න පුළුවන්. රූක්ෂ තපසක් මේක. දැන් දවසක් පුරා තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒවා දැන් ලංකාවට නම් ඒක එච්චර හුරු නෑ. නමුත් ඉන්දියාවේ ගත්තොත් එහෙම නොයේක් තපස් ක්‍රම කරන ඒ ඍෂි පිරිස ඉන්නවනේ. අදටත් ඒ වගේ අමුතු අමුතු જાති අය ඉන්නවනේ. ඉතින් මේ පරිසරයේනේ මොහුත් හිටියේ. එතකොට මොහු දැන් මේ කන්ද උඩ ඉන්නකොට මිනිස්සු එකා දෙන්න දකිනවා. දැකලා මිනිස්සු ඇවිල්ලා කතා කළා. මිනිස්සුන්ට දැන් බය බිරාන්ත වෙලා මොකද අමුතු ඉරියව්වකින් ඉන්නේ. මිනිස්සු බොහෝම බයපක්ෂපාතීව මෙයාට කතා කරනවා උතුමාණෙනි
ඔබතුමාගේ නම මොකක්ද? ඔබතුමාට කියන්නේ මොකක්ද? කිව්වා මට කියන්නේ ජම්බුක. උතුමාණෙනි ඔබ ඇයි මේ විදිහට මේ තනි කකුලෙන් හිටගෙන ඉන්නේ? ඇයි අපි වගේ මේ මහ පොළොවේ කකුල් දෙක තියලා ඉන්නේ නැත්තේ? එතකොට ජම්බුක කියනවා හාපෝ උඹලා එහෙම හිතන්නවත් එපා. උඹලා කෙරෙහි අනුකම්පාවෙනුයි මං තනි කකුලෙන් ඉන්නේ. මං කකුල් දෙකම එකවර මේ පොළොවේ තිබ්බොත් මේ පොළොවට දරා ගන්න බෑ. ආනුභාවය. මගේ ආනුභාවය නිසා කකුල් දෙක එකවර තිබ්බොත් එහෙම මං පොළොවේ මම මේ පොළොවට දරා ගන්න බෑ. උඹලට අනුකම්පාවෙන් මං තනි කකුලෙන් ඉන්නේ. එතකොට මිනිස්සු ඉතින් අනේ සාදු කියලා අනුමෝදන් වෙනවා. මිනිස්සු රැවටුණා. උතුමාණෙනි ඔබතුමාට ඇයි මේ වස්ත්‍ර නැත්තේ? ඔය වස්ත්‍රාභරණ වලට මගේ කිසි ප්‍රියක් නෑ. මං එව්වා කෙරෙහි තියෙන ඇල්ම දුරු කළා. එතකොට මිනිස්සු කතා වෙනවා නිකලෙස් කෙනෙක් ඇල්ම දුරු කරලා. ඔබ වහන්සේ මොකෝ මේ කට අයාගෙන ඉන්නේ? මං අනුභව කරන්නේ සූර්ය රශ්මිය, ඉර එළිය මං අනුභව කරන්නේ. ඒකෙන් තමයි මං යැපෙන්නේ කියනවා. එතකොට මිනිස්සු හොද්දටම රැවටුණා මිනිස්සු. අපේ මේ අපිට හිතාගණ්ඩුවත් බැරි තරම් ආනුභාව සම්පන්න කෙනෙක්. මෙහෙම උත්තමයෙකුට පුද සත්කාර කරලා අපි පින් කරගන්න ඕන. මෙහෙම උත්තමයෙකුට දානයක් පූජා කරගන්න ඇති නම් කියලා මිනිස්සු ප්‍රණීත භෝජන අරගෙන එනවා කියනවා. මේ හට්ටි මුට්ටි වල දාගෙන රහට මේ කෑම හදාගෙන. ඒ කෑම හදාගෙන ආපුවම මේ ජම්බුක කියනවා උඹලා ආහාර පාන අරගෙන ඇවිල්ලා මට ওই ප්‍රණීත ආහාර පාන ගැන ඇල්මක් නැහැ. හැබැයි උඹලාට පින් සිද්ධ වෙන්න එපයි. උඹලාට පින් සිද්ධ වෙන්න මං ඕකෙන් ස්වල්පයක් ගන්න. එහෙනම් ගනිල්ලා මේ තනකොළ ගහක් කඩලා ගනිල්ලා කියනවා. එතකොට තනකොළ ගහක් කඩලා ගෙනත් දුන්නාට පස්සේ මේ තනකොළ ගහ අර වෑංජනවල ඔබනවා කියනවා ජම්බුක. ඒ ඔබලා තමන්ගේ දිවේ ලාවට තවර ගන්නවා. ඒතර චුට්ටක් අනුභව කළා. චුට්ටක් අනුභව කරලා මිනිසුන්ට කියනවා හරි උඹලාට දැන් ඇති. මං චුට්ටක් අනුභව කළා උඹලාට පිං ඇති. අනේ මිනිස්සු සාදුකාර දෙදී මේ මහා ජනකායක් රැවටුණා. ජම්බුක සම්පූර්ණ උදෑසන කාලේ ඉඳලා රාත්‍රී අඳුර වැටෙන වෙලාව වෙනකන් මිනිස්සයාට සාමාන්‍යයෙන් අර කන්ද නැගලා එන්න බැරි වෙන වෙලාව වෙනකන් ඔහොම තමයි ඉන්නේ. ඔහොම ඉඳලා හැබැයි රාත්‍රියට මොකද කරන්නේ? රැයට අර මේ එක කකුලක් බිම තිබ්බොත් කකුල් දෙකෙන් හිටගත්තොත් මේ මහ පොළොවට දරා ගන්න බැරි වෙයි කියලා කියපු කකුල් දෙකම බිම තියෙනවා. බිම තියලා හීන් සීරුවේ කාටත් හොරා යනවා කියනවා. නගරයේ මිනිස්සුන්ගේ අසූචි ගෙනල්ලා දාන තැනට. එතෙන්ට ගිහිල්ලා මේ ඉරේලිය අනුභව කරනවා කියපු කෙනා හොඳට බඩකට පිරෙනකන් අසූචි අනුභව කරනවා. ඒ අනුභව කරලා ඇවිල්ලා කට පියාගෙන ආයෙමත් ඉන්නවා. ඔහොම පින්වතුනි පුංචි කාලයක් නෙමෙයි. සුළු කාලයක් නෙමෙයි. 55 අවුරුද්දක් ගත වුණා. අවුරුදු 55ක් අසූචි කෑවා. අවුරුදු 55ක් දූවිලි තවරාගෙන දූවිලි තට්ටු ඇඟේ තවරාගෙන නිරුවතින් හිටියා. අවුරුදු 55ක් තිස්සේ දුක් විඳා. සාමාන්‍යයෙන් කෙස් වැවෙනකොට ඒ ඍෂි පැවිද්දක් ආජීවක පැවිද්දක් නේක පැවිද්දෙක් විදිහට පෙනී හිටියේ. එතකොට කෙස් රැවුල් වැවෙනකොට ඒ කෙස් රැවුල් මේ ඉවත් කරන්න තෝරාගත්තේ රූක්ෂ පිළිවෙලක්. තමයි මේ තල්ලට දෙකකින් අල්ලලා කෙස් රැවුල් උගුල්ලනවා. ඒක තමයි ඔහු පුරුදු වෙච්ච ක්‍රමය. ඉතින් මෙහෙම ජීවිතයක් බොහෝ කාලයක් තනි කකුලෙන් හිටගෙන රූක්ෂ විදිහට ජීවිතය ගත කළා. 55 අවුරුද්දක් ගත වී ගියා.
දැන් ජම්බුක කියන්නේ අවුරුදු 55ක් වයස ඇති වයෝවෘද්ධ කෙනෙක්. රජගහ නුවර මහා ප්‍රසිද්ධ කෙනෙක්. ජම්බුක කියලා නිකලෙස් කෙනෙක් ඉන්නවා. වස්ත්‍රයකට ආස නැහැ, ආහාර ටිකකට ආස නැහැ. අපිට පින් සිද්ධ වෙන්න මේ තනකොළ ගහක අග චුට්ටක් තවරලා අනුභව කරන්නේ. එහෙම නිකලෙස් උත්තමෙක් ඉන්නවා කියලා මිනිස්සු මහා ප්‍රසිද්ධියකටපත් වෙච්චි චරිතයක් වුණා. ඔය කාලේ අපේ මහා කරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සංසාරගත සත්වයාගේ කෙලෙස් ගිනි නිවාලන මහා මුනින්ද්‍රයන් වහන්සේ රජගහ නුවරට වැඩම කළා. රජගහ නුවර භාග්‍යතුන් වහන්සේ දවසක් මහා කරුණා සමවතින් ලොව බලනවා. ඒ බලනකොට ඔච්චර අවාසනාවන්ත ජීවිතයක් ගත කරපු ජම්බුකටත් සංසාරේ රැස් කරපු පිනක් තිබුණා. භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණා නේත්‍රයට අහු වෙන්න. තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔහු පින් කරපු කෙනෙක්. ඒ පින ඔහුට තිබුණා. ඒ පින නිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ දිහා බලනකොට ජම්බුක උපෙවුණා. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ජම්බුකගේ අභ්‍යන්තරයේ තියෙනවා ධර්මාවබෝධ කිරීමේ පින. බුදුරජාණන් වහන්සේ ජම්බුක සොයාගෙන වැඩම කරන්න තීරණය කළා. භාග්‍යතුන් වහන්සේ එදා මේ කඳු මුදුනට වඩින්නේ මේ ඉර බැහැගෙන ගිහිල්ලා අන්ධකාරයෙන්ට ඔන්න මෙන්න වෙලා තියෙද්දි. ඒතකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ ජම්බුක අහනවා ශ්‍රමණය මේ වෙලාවේ මොකෝ? කිව්වා ජම්බුක මං ශ්‍රමණයෙක්නේ. ශ්‍රමණයෝ ඉතින් ශ්‍රමණයෝ ළඟට එන්නේ නැතුව වෙන කවුරු ළඟට එන්නද? මං ඒ නිසා ඔබෙන් උපකාරයක් ඉල්ලාගෙන ආවේ. අද එක රැයකට මට මෙහි ඉන්න දෙන්න ඕන කිව්වා. ජම්බුක එක හෙලා විරුද්ධ වුණා. බෑ මගේ තැන කිසි කෙනෙකුට ඉන්න දෙන්නේ නැහැ කිව්වා. කිව්වා ජම්බුක අද රාත්‍රියට විතරක්. අද රැයට විතරක් මට විවේකයෙන් වැඩ ඉන්න තිබුණා නම් ඇති. ඉතින් ජම්බුකට විරුද්ධ වෙන්න බැරි වුණා. ජම්බුක එදා තීරණය කළා එදා මේ අසුචි අනුභව කරන්නේ නැතුව එදා निराහාරව ඉන්න හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට අවසරය දුන්නා. භාග්‍යතුන් වහන්සේ ජම්බුකට නුදුරට වෙන්න පළඟක් බැඳගෙන වාඩි වුණා. දැන් රාත්‍රී අන්ධකාරේ. රෑ අඳුරේත් එදා ජම්බුක අර තපස අතහැරියේ නෑ. දැන් බොරු අහු වෙනවනේ. බොරු අහු වෙන හින්දා අතහැරියේ නෑ. දැන් තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ තනි කකුලෙන් හිටගෙන ඉද්දී ඔහුට බුදුරජාන් වහන්සේ ඉන්න තැන පේනවා. එදා රාත්‍රී මේ රෑ මැදියම් වෙලාව වෙනකොට මේ ජම්බුක හිටපු කන්ද ඒකාලෝක කරගෙන මහා එළියක් පාත් වුණා. ඒ එළිය පාත් වුණේ භාග්‍යතුන් වහන්සේ ළඟට. සක්දිවිඳු පැමිණියා. සක්දිවිඳු පැමිණිලා භාග්‍යතුන් වහන්සේත් එක්ක දහම් කතාවේ ඉදලා නික්මුණා. දැන් ජම්බුකට පේනවා මහා එළියක් ආවා. ඒ ආපු එළිය ආපහු නැතුව ගියා. ඒ එළිය මේ පැමිණෙන්නේ මේ ආගන්තුක ශ්‍රමණයා ළඟටයි කියලා ජම්බුකට පේනවා. ඊළඟට තව ටිකක් වෙලා යනකොට මහා ආලෝක ධාරා 4ක් ආවා. ඒ ආලෝක ධාරා 4 අර භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ ජම්බුකට ආයෙ පේනවා මේ ආලෝක ධාරා 4 නික්මෙනවා. ජම්බුක විස්මයටපත් වෙලා. කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ. තවත් ටිකක් වෙලාවක් යනකොට මුළු කන්දම ඒකාලෝක වෙලා යන විදිහට ඇස් නිලංකාර වෙන තරම් මහා තද ආලෝකයක් පාත් වුණා. ඒ ආලෝකයක් ටිකක් වෙලා තිබිලා නැතුව ගියා. දැන් ජම්බුකට ස්පාසුවක් නැහැ මේ මොකද්ද කියලා දැනගන්න. ඒ වෙලෙම පාය පොළොවේ තියලා බුදුරජාණන් වහන්සේ සමීපයට ගියා. ගිහින් භාග්‍යතුන් වහන්සේට කියනවා ශ්‍රමණය මේ වගේ දෙයක් මං මීට පෙර දැකලා නැහැ.
ඒ මහා එලි පාත්තුනේ. ඒවා ආවේ ඔබ ළඟට. ඒ මොනවද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ වදාළ ජම්බුක ආලෝක 4ක් ඔබ දැක්කනේ. ඒ ආලෝක 4ක් විහිදුවාගෙන ආවේ සතරවරම් දෙවිවරු. ඒ සතරවරම් දෙවිවරු ආවේ මගෙන් ධර්මය අහන්න. ධර්මය අහලා සතුටු වෙලා ඒගොල්ලෝ ගියා කිව්වා. ඊළඟට ජම්බුක ඔබ දැක්කානේ ඊටත් වඩා ප්‍රභාස්වර එලියක්. ඒ ආවේ සක්දෙවිඳු. සක්දෙවිඳුත් මාත් එක්ක දහම් කතා කරලා නික්මිලා ගියා. ඊළඟට ජම්බුක අවසානයේටම ආලෝකයක් ආවානේ ඇස් නිලංකාර වෙන තරම් තද එලියක්, පිරිසිදු එලියක්. ඒ ආවේ මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයාත් මාත් එක්ක දහම් කතා කරලා සතුටින් නික්ම කියා කිව්වා. මේ කිව්ව ගමන් ජම්බුකට තේරුණා මේ තමන් ඉන්නේ මහා ආනුභාව සම්පන්න ශ්‍රමණෙක් ළඟ. මහා ආනුභාව සම්පන්න ශ්‍රමණෙක් ළඟයි මේ ඉන්නේ කියලා. එතකොට ජම්බුක ඒ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ ජම්බුක දැන් ඔබ ඔය ඔක්කොම අතහැරලා දාන්න. දැන් ඔබ අත්හැරලා දාන්න ඔය හැමදේම ඔබ විඳෙව්වා ඇති. ජම්බුක ඔබම කරගත්ත දෙයක් දිරවා ගන්නට බැරුවයි මෙච්චර කාලයක් විඳෙව්වේ. ඔබ ඒක දන්නවද කියලා ඇහුවා. ඒතර ජම්බුක කියනවා අනේ ස්වාමීනි මන් දන්නේ. ජම්බුක මීට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පහළ වෙන්න පෙර මේ ලෝකේ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ ඔබ ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂුවක් විදිහට පැවිදි වුණා. පැවිදි වෙලා එක්තරා මේ විහාරයක ඒ විහාරයේ ප්‍රධානියා විදිහට ඔබ වාසය කළා. ඒ පන්සලේ ප්‍රධානියා ඔහු. ඒ වාසය කරනකොට ඒ විහාරස්ථානයට ඒ පන්සලට එක්තරා රහතන් වහන්සේ නමක් වැඩම කළා. ඒ රහතන් වහන්සේ වැඩම කළාට පස්සේ අර මිනිස්සු ඒ රහතන් වහන්සේගේ තිබුණ මේ චර්යාවන්ට උන්වහන්සේගේ ඒ තියෙන මේ සුන්දර පැවැත්මට පැහැදුනා. ඒ පැහැදිලා මිනිස්සු විශේෂ සත්කාර සම්මාන දක්වලා තියෙනවා අර වැඩම කරපු රහතන් වහන්සේට. ඒ රහතන් වහන්සේට එසේ සත්කාර දක්වනකොට ඒ පන්සලේ ඒ විහාරයේ ප්‍රධානියා විදිහට හිටපු මේ භික්ෂුවට ඊර්ෂ්‍යා හිතුණා. ඊර්ෂ්‍යා හිතලා අර මිනිස්සු ගියාට පස්සේ අර රහතන් වහන්සේට හොඳටම ගරහලා තියෙනවා. ඔහේ කවුද මෙහෙට රිංගගෙන මගේ දායකයෝ ටික අල්ලගන්න. මගේ දායකයොත් එහෙමයි මේ මෙච්චර කාලයක් මං මේකේ ඉන්නවා. ඒකුන්ට ලොකු වෙන්නේ පිටින් ඉන අය තමයි. මගේ දායකයන්ගේ දානි වළඳනවට වඩා හොඳයි ඔහේ අසූචි වළඳනවා. මගේ දායකයෝ පූජා කරන සිවුරු ආදිය පිළිගන්නවට වඩා හොඳයි ඔහේ නිර්වස්ත්‍රව ඉන්නවා. මගේ දායකයෝ මේ සකස් කරපු සේනාසන පරිහරණයට කරනවට වඩා හොඳයි ඔහේ එලිමහඬට ඩා ඉන්නවා. ඒ දායකයන් පූජා කරපු ඇඳන් වල සැතපෙනවට වඩා හොඳයි ඔහේ බිම සැතපෙනවා. මෙහෙම ගැරහුවා. ඒ ගරහාව කළේ කාටද? රහතන් වහන්සේ නමකට. කෙලෙස් නැසූ උත්තමයෙකුට. ඊර්ෂ්‍යාව මුල් කරගෙන හටගත්ත කෝප සිතින් රහතන් වහන්සේ නමකට ගැරහුවා. මේ කටෙන් වචන යවන්න ලේසි. මේ කටවල් පාවිච්චි කරනකොට වචන යනවා අපිට දැනෙන්නේ. බොරු කියවෙනවා දැනෙන්නේ. කේලම් කියවෙනවා දැනෙන්නේ. හිස් වචන පරුස වචන කියවෙනවා දැනෙන්නේ. අගල් 3-4ක් තියෙන කටින් හරි ලේසියෙන් මේවා එළියට යනවා. ගරහන්ට වචන ගලාගෙන එනවා. නින්දා කරන්නට වචන ගලාගෙන එනවා.
ඒවා යනවා දැනෙන්නේ. හැබැයි පින්වතුනි ඒවා දිරවන්ට වෙනකොට නම් ඒක හරිම භයානකයි. ඒක හරිම භයානකයි. බුදුරජාණන් වහන්සේ වදාලා ජම්බුක එදා ඒ අරහත් උත්තමයා ඔබේ ආරාමෙන් ඔබේ පන්සලෙන් නික්මුණා. ඔබේ කර්මය දායාද කරගත්තා. ඊතා බිහිසුණු නිරේ ඉපදිලා බොහෝ කල් දුක් විඳවලා ඔබ මේ මනුස්ස ලෝකෙට ආවේ. මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඒ රහතන් වහන්සේට ගරහා කරපු එකේ කර්මය එනවා. ඔහේ අසූචි කණ්ඨ කියලා ගැරහූ යම් වචනයක් ඇද්ද? ඒකේ කර්මේ Tamanට අසූචි කණ්ඨ සිද්ධ වුණා. ඔහේ මේ සිවුරු පිරිකර පොරවන්න නැතුව නිර්වස්ත්‍රව ඉන්ට කියලා යම් ගැරහීමක් කළාද? ඒකේ කර්මේ Tamanට වස්ත්‍රයක් අඳින්න හිතෙන්නේ නිර්වස්ත්‍රව ඉන්නවා. ඔහේ සෙනසුනක ඉන්න එපා එලිමහන ඉන්නවා කියලා යම් ගැරහීමක් ඇද්ද? ඒ ගරහාවේ කර්මේ Tamanට යන්න හිතෙන්නේ හොඳ මේ සුව පහසුව තියෙන තැනකට. එලිමහනේ සීතලේ මේ රාත්‍රියට එන සීතලේ සිසිල් හුළඟේ ඊතා දුෂ්කරව ඔහුට වාසය කරන්න සිද්ධ වුණා. පායන කාෂ්ඨකේ එලිමහනේ ඉන්න සිද්ධ වුණා. ඊටාම රූක්ෂ, ඊටාම කටුක ජීවිතයක් ගත කරන්න සිද්ධ වුණා. 55 අවුරුද්දක් මෙහිම විඳෙව්වා. ඒ නිසා ජම්බුක දැන් ඕක අතහරින්න කිව්වා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ කරුණාව බුදුරජාන් වහන්සේගේ මේ කාරුණික වදන් අහනකොට ජම්බුකට තමන් කරගත්ත දේවල් ඔක්කොම තේරුණා. ඒ වෙලේම භාග්‍යතුන් වහන්සේගේ පාකමල් යුග අභියස වැඳ වැටුණ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජීවිතේ තියෙනකන් මම බුදුරජාන් වහන්සේ සරණ යනවා. ජීවිතේ තියෙනකල් මම ධර්මයේ සරණ යනවා. ජීවිතේ තියෙනකල් මම සංගරුවන සරණ යනවා. මට බුදුරජාන් වහන්සේගේ සමීපේ පැවිද්ද ලැබේවා, උපසම්පදාව ලැබේවා, මට මේ ශාසනයට ඇතුල් වෙන්න ලැබේවා කියලා බුදුරජාන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ඉල්ලුවා. ඉතින් අපේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ අපි සරණ ගියපු බුදුරජාන් වහන්සේ ජම්බුකටත් පිහිට වුණා. ජම්බුකට පිනකුත් තිබුණා ඒහි භික්ඛු පැවිද්ද ලබන්ට. භාග්‍යතුන් වහන්සේගේ එරදීන් ජම්බුකට පැවිද්ද ලැබුණා. ඒ ජම්බුක තෙරුන්ට බුදුරජාන් වහන්සේ දා ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ඒ ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. එදා ඒ භාග්‍යතුන් වහන්සේ පළමුවෙනි මුණ ගැහිීමේදීම ශ්‍රවණය කරපු ධර්මය අහලා සෝතාපන්න ශ්‍රාවකෙක් වෙන්න තරම් පිනක් ඒ ජම්බුකට තිබුණා. බුදුරජාන් වහන්සේ ගැන බලවත් ශ්‍රද්ධාවෙන් ඇයි මෙච්චර දුක්ඛිත ජීවිතයකින් නිදහස් වෙලා කොච්චර අවාසනාවන්තද ඒ ගත කරපු ජීවිතේ. සංසාරේ කරගත්ත කර්මයක් නිසා අසූචි අනුභව කර කර විඳෙව්වා. ඊට අමතරව මිනිස්යාව රවට්ටා තවත් බොහෝ දුගතිගාමී පව් කර ගනිමින් තමයි හිටියේ. ලාභ සත්කාර උදෙසා, යැපීම උදෙසා, මිනිස්සුන්ගේ වන්දනමානන ලබා ගැනීම උදෙසා මිනිස්යාව මහා බේගල් කී රවට්ටමින් හිටියේ. ඒ රවට්ටමින් හිටපු ප්‍රතිපදාව තුලිනුත් බුදුරජාන් වහන්සේ මුණ නොගැහුණා නම් ඊතා දුක් සහිත වූ විපාක සංසාරේ විඳවන්න සිද්ධ වෙනවා. බේරුණා කොහොම හරි බුදුරජාණන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ සම්මුඛයට වඩිනකොට ජම්බුකට බේරෙන්න ජම්බුක ගාව තිබුණා ශ්‍රද්ධාවට එන්න පුළුවන් හිතක්. ශ්‍රද්ධාවට එන්න පුළුවන් හිත කියන එක ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ අහනකොට බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා කියන එක පින්වතුනි අපේ ජීවිතයේ තියෙන වටිනාම දෙය. බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ අහනකොට හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒ ශ්‍රද්ධාව තමයි ලැබෙන දේවල් අතර උතුම්ම ලාභය. කෙනෙකුට ලැබෙන දේවල් අතර යම් උතුම් දෙයක් ඇද්ද ඒ ශ්‍රද්ධාවයි.
බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ඇතිවන පැහැදීමයි. බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදයක් හටගන්නවාද ඊට වඩා ලාභයක් නෑ මේ ලෝකේ. ජම්බුකට ඒ ලාභය ලැබුණා. ඒ ලාභය නිසාම ජම්බුකගේ ජීවිතේ සුවපත් වුණා. එදා ඒ කඳු මුදුනේදී සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. පස්සේ ඒ ජම්බුක තෙරුන් වහන්සේ වීරියෙන් ධර්මයේ හැසිරෙනකොට මේ ගෞතම බුද්ධ ශාසනයේ සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් ඒ උතුම් ජම්බුක මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේ මේ ආයුෂ ගෙවලා දාලා පිරිනිවන් පාන්ට සමීප වෙච්චි සමයේ භික්ෂුන් වහන්සේලාට මේ සම්බුද්ධ ශාසනයේ අසිරිය ගැන හිත් පැහැදවීම පිණිස ගාථා වදාලා. ඒ ගාථාවන් තමයි ජම්බුක තේර ගාථා විදිහට ජම්බුක මහරහතන් වහන්සේගේ මේ තේර ගාථා විදිහට සඳහන් වෙන්නේ. ඒ තේර ගාථා මෙන්න මේ විදිහයි. අවුරුදු 55ක්ම නිරුවත් ශරීරයේ දූවිලි තවරාගෙනයි මං හිටියේ. මාසෙකට එක වේලක් ආහාර බින්දුවක් දිව මත තියලා බත් අනුභව කළා. කෙස් රැවුල් උදුරා දැම්මා. වාඩි වෙන ආසන ප්‍රතික්ෂේප කළා. තනි කකුලෙන් හිටගෙන හිටියා. වියලි අසූචි තමයි මං අනුභව කළේ. කිසිම ආරාධනාවක් මං බාරගත්තේ නෑ. දානවලට එන ආරාධනා ඒ කිසිවක් බාරගත්තේ නෑ. මේ විදිහට බොහෝ අපායගාමී පව් තමයි කළේ. ආජීවකයෙක් විදිහට මහා ජනකාය රවට්ටගෙන මේ අපායගාමී පාපකර්ම රාශියක් රැස් කර කර හිටියා. කෙලෙස් සැඩ පහරේ ගිලෙමින් යද්දී බුදු සමිදානං සරණ යන්ට ලැබුණා. හරි ලස්සනයි. කෙලෙස් සැඩ පහරේ ගිලෙමින් යද්දී බුදු සමිදානන් සරණ යන්ට ලැබුණා. ඒ සරණ ගැන කියන ලස්සන අපිට කොච්චර අපි ලැබූ සරණ ගැන සතුටු වෙන්න පුළුවන්ද? මේ සංසාර චාරිකාවේ නොයෙක් ජාතිවල ඉපදී මෙරි මෙරි යද්දී සතර මහා සමුද්‍රයේ ජලය පරදන තරම් අඬ අඬා යද්දී සතර මහා සමුද්‍රයේ ජලය පරදන තරම් මේ ශරීර වලින් රුහිරු හෙලහෙලා යද්දී මේ මහ පොළව නම් වූ සොහොන් පිටය පුරවා යද්දී අනේ අපිටත් ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්ට ලැබුණා. හිත පහදව ගන්නට, හිත සන්තෝෂ කර ගන්නට තමන් ලද සරණ ගැන බුදුරජාණන් වහන්සේ සරණ යෑම. ජම්බුක මහරහතන් වහන්සේ වදාරනවා මට එහෙම කෙලෙස් සැඩ පහරේ ගිලිගිලි ඉද්දී තමයි බුදු සමිදානන් සරණ යන්ට ලැබුණේ. උතුම් තිසරණයේ වෙත මගේ පැමිණීම ගැන බලන්න. ධර්මයේ ආශ්චර්යය බලන්න. මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. ජම්බුක මහරහතන් වහන්සේ පිහිට සලසා ගැනීම ගැන වදාළේ එහෙමයි. භික්ෂූන්ට වීරිය උපදවන්නට උන්වහන්සේ අරහත්ත්වයේ පසක් කරලා තමන් වහන්සේගේ ජීවිතය ගැන කියන්නේ. මෙච්චර ජීවිතේ වැරදිලා තියෙද්දී බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ සරණ යා ගන්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්නට ලැබුණා. ඒ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණයට පැමිණුණා. ඒ තිසරණයේ වෙත මගේ පැමිණීම ගැන බලන්න කිව්වේ ඒක. මේ ජීවිතේ පරිපූර්ණ සැපයට පත් කරවන සියල්ල කෙනෙකුට ලැබෙන්නේ තෙරුවන් සරණට આવොත්. තෙරුවන් සරණ තමන්ගේ ජීවිතේ එකම සරණ කරගත්තොත්. එතකොට තෙරුවන් සරණ තමන්ගේ ජීවිතේ එකම සරණ කරගන්නවා කියන එක තමන්ට අවංකව කරගන්න එකක්. සරණ යනවාද
නැද්ද කියන එකේ සම්පූර්ණ තීරණය තියෙන්නේ තමන් ළඟයි. සරණ යන කෙනා හදවතින්ම සරණ ගියපු හැටි තමයි අපිට මේ අපි දැන් සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට සරණ යන්නේ තේ සරණ ගියපු අය හරියට සරණ ගියපු විදිහේ බුද්ධං සරණං ගච්ඡාමි මං බුදුරජුන්ව සරණ යමි. ဒ ුතියම්පි දෙවනුවද බුදුරජුන්ව සරණ යමි. තතියම්පි තෙවනුවද බුදුරජුන්ව සරණ යමි. එහෙමයි සරණ ගියේ. ඒ විදිහට ධර්මයක් සරණ ගියා, සංගරුවනත් සරණ ගියා. ඒ සරණට පැමිණිච්ච හැම දෙනාගේ ජීවිත සපවත් කරගන්න යයිට ලැබුණා හරියට සරණට ආවනම්. සරණ තුනට පැමිණි කෙනෙක්මයි පින්වතුනි මේ ජීවිතේ මේ දුක් විඳින සංසාර ගමනින් නිදහස් වුණා නම් නිදහස් උනේ. සරණට පැමිණි කෙනෙක්මයි සතර අපායෙන් නිදහස් උනේ. සරණට පැමිණි කෙනෙක්මයි මේ සංසාර ගමනේ අඩුගානේ සුගති සම්පත්තියක් හරි ලබා ගත්තේ. හරියට සරණ තුලට ආවා නම් ඒ සරණ තුලට පැමිණි කෙනාට සුගති සම්පත්තිය සුගතිය තුල ආරක්ෂා වීම කියන එක ලබන්න පුළුවන්මයි. අපේ බණ පොත්වල තියෙන්නේ යේකේචි බුද්ධං සරණං ගතාසේ යමෙක් බුදුරජුන් සරණ ගියේ වේ නම් ධම්මං සරණං ගතාසේ ධර්මයේ සරණ ගියේ වේ නම් සංඝං සරණං ගතාසේ සංගරුවන සරණ ගියේ වේ නම් නතේ ගමිස්සන්ති අපායං ඔහු අපායේ නොයන්නේමය පහාය මානුසං දේහං දේවකායා පරිපූර්ෙස්සන්ති. මේ මනුස්ස ශරීරය අත්හරිනා කල්හි ඔවුන්හට දෙව්ලොව උපත ලැබිය හැක්කේය. සුගති රැකවරණය. ඒකල් ලැබෙන්නේ සරණ තුලට හරියට ආවොත්. ඒ නිසා මේ ජම්බුක මහරහතන් වහන්සේගේ ජීවිතේ ඔබ හොඳට සිහියේ නගා ගන්නට 55 අවුරුද්දක් කරගත්ත කර්මයක් නිසා විදවපු කෙනෙක් සම්පූර්ණයෙන්ම සැපවත් වුණා, සුවපත් වුණා, විඳවන සංසාරයෙන් නිදහස් වුණා. සරණට පැමිණිලා. ආන්ගේ අදහස හොඳට හිතට අරගන්න. ඒ නිසා මේ සරණේ ආනුභාවය එපමණයි. ඒ බඳු මහා ආනුභාවය ඇති සරණක් මෙය කියලා හිත පහදව ගන්න. ඊළඟ එක තමයි ජම්බුක මහරහතන් වහන්සේගේ ජීවිතය ගැන හිතනකොට තව යමක් තේරුම් ගන්න ඕන. මේ කට කියන එක පරිස්සමින් පාවිච්චි කිරීම. කට කියන එක පරිස්සමින් පාවිච්චි කරගන්න බැරි වුණොත් ඒ කට වරද්දා ගැනීමෙන් කොච්චර විඳවන්ට වෙනවාද කියන එක හොඳට සිහි කල්පනාවට අරගන්න ඕන. ඒ අරගෙන මේ වචනය පුළුවන් තරම් සංවර කරන්න මහන්සි ගන්න ඕන. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටලා. ඉතින් එහෙම සංවර කරගත්තොත් තමයි අපිට අපේ ජීවිතේ සැපයක් උදා කරගන්න ලැබෙන්නේ. ඉතින් මේ ජම්බුක මහරහතන් වහන්සේගේ ගාථා ඊළඟට අපිට අද තවත් මහරහතන් වහන්සේගේ නමකගේ ගාථා ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ ගාථා සේනක කියන මහරහතන් වහන්සේගේ. සේනක මහරහතන් වහන්සේ කියලා කියන්නේ අටුවා පොත් වහන්සේ තුල සඳහන් වෙන්නේ මේ උරුවේල කස්සප මහරහතන් වහන්සේගේ නංගිගේ පුතා. මේ උරුවේල කස්සප මහරහතන් වහන්සේගේ නැගණියගේ පුත්‍රයා වෙලා උපන්නේ මේ සේනක. බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පැමිණිලා භික්ෂුවක් බවට පත් වෙලා අරහත්ත්වේ පසක් කළා. ඒ අරහත්ත්වේ පසක් කරන්න අවකාශය ලැබුණේ අදටත් තියෙනවා ඉන්දියාවේ නොයෙකුත් මේ ආගමික උත්සව. ඒ උත්සවයකට ආපු වෙලාවක තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණේ. කුමක් හෝ සිදුවීමක් මුල් වෙන්නේ නැති ගයා පග්ගුණී කියලා තිබිලා තියෙනවා ඒ කාලේ මේ විශේෂ ආගමික උත්සවයක්. ඒ උත්සවයේ දවසේ භාග්‍යතුන් වහන්සේ එතෙන්ට වැඩම කරලා තියෙනවා. වැඩම කරලා එදා දහම් දෙසුවා. ඒ දහම් කතාව අහලා පැහැදිලා තමයි බුදුසසුනේ මහණ වුණේ. ඉතින් පැවිදි වෙලා අරහත්ත්වයට පත්වෙච්ච සේනක මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ අරහත්ත්වය ගැන ප්‍රීති සිතින් තමයි මේ ගාථා වදාළේ. මං ගයා තීර්ථයට ආවේ නැකත් කෙලියක් බලන්නයි. ඇත්තෙන්ම මම ඇවිත් තියෙන්නේ නියම තැනට. එදා උතුම් වූ සදහම් දෙසමින් වැඩ සිටින සම්බුදු සමිදානන්ව
මට දැක ගන්නට ලැබුණා. බලන්නේ රහතන් වහන්සේලා තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් සැපවත් කරගෙන ඒ සැපය තුළ පිහිටලා කියන ගාථාමයි. බුදුරජාණන් වහන්සේ මුණ ගැසීම ගැන කියන්නේ බලන්න. ඇත්තෙන් මං ඇවිත් තියෙන්නේ නියම තැනට. ඉතින් අපට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණු එක ගැන අපි මෙහෙම තේරුම් ගන්න ඕන. අපි බලන්න පින්වතුනි සංසාර ගමනේ එනකොට මේ ජීවිතේ මිනිස්සෙක් වෙලා උපදිද්දි උපදින්න කොච්චර රටවල් තියෙද්දීද අපි මේ ලංකා භූමියේ උපන්නේ. ඒ ලංකා භූමියේ ඉපදිලා අපි ඉපදිච්ච කාලේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් බුදු ගුණ ඉස්මතු කර කර බුදුරජාන් වහන්සේ මෙබඳු ගුණයෙන් යුක්තයි කියලා බුදුරජාන් වහන්සේ කෙරෙහි හිත් පහදවන කාලයක් නේ. අපිට සතුටු වෙන්න පුළුවන්. අපේ ජීවිතේට නියම ආරක්ෂාව සලසන තැනක් අපට මුණ ගැහුණා කියලා. උන්වහන්සේ මහා ප්‍රඥා ලෝකයෙන් යුක්තයි. ශ්‍රාවක ජනයාට සැබෑම ආචාර්යවරයෙක්. තුන් ලොවටම අග්‍රයි. තුන් ලෝකයටම නායකයාණන් උන්වහන්සේ තමයි. දෙව් මිනිසුන්ගේ මුනිවරයා. ඒ දර්ශනය පවා අසහාය දෙයක්. භාග්‍යතුන් වහන්සේගේ රූපකාය. ඒ දර්ශනය පවා අසහායයි. මහා හස්ති රාජයෙක් වගේ මහා වීරියකින් යුක්තයි. මහා තේජසකින් යුක්තයි. කෙලෙස් රහිතයි. කෙලෙස් ඇත්තේම නෑ. කිසිම ආකාරයකින් බියක් නැති මාගේ ශාස්ත්‍රුන් වහන්සේව දැක බලා ගන්නට ලැබුණා. එහෙත් ඉස්සර නොයෙක් මතවාද වලින් කිලිටි වෙලා දූෂණය වෙලා හිටිය මේ සේනකව ඒ සියලු කෙලෙස් ගැට වලින් නිදහස් කරගත්තේ භාග්‍යතුන් වහන්සේ විසින්මයි. ආන් එහෙමයි රහතන් වහන්සේලා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේව ඉස්මතු කළේ. හොඳට ඒ නිසා හිත පහදව ගන්නට. හරියට මේ බුද්ධ ශාසනය කියන එක අඳුනා ගන්නට. අපි මේ ඊයමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ දේශනා මාලාව ආරම්භ කරද්දීම ඔබට කිව්වා මේ දේශනා මාලාවේදී අපි හැබෑම රහතන් වහන්සේලා කොයි වගේ අදහස් වලින් යුක්තද, උන්වහන්සේලාගේ ඒ සුන්දර දිවි පැවැත්ම කොයි වගේද කියලා මේ පැහැදිලි කරගන්නයි මේ දේශනා මාලාව කරන්නේ කියලා. බලන්න හැබෑම රහතන් වහන්සේලා, කෙලෙස් නැසූ රහතන් වහන්සේලා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේව වර්ණනා කරන හැටි. ඒ තමයි සැබෑම රහතුන්ගේ ස්වභාවය. තමන්ගේ ජීවිතේ පරිපූර්ණ වශයෙන් සැපයට පත් වුණාම ඒ රහතන් වහන්සේලා ගුණයන්ගෙන් පූර්ණ නිසා, ඒ රහතන් වහන්සේලා තුල කෙලෙහි ගුණ තිබෙන නිසා, තමන්ට සැපය සම්පූර්ණයෙන්ම දායාද කරපු ශාස්ත්‍රූන් වහන්සේවමයි වර්ණනා කළේ. නොයේ කෙලෙස් වලින් මේ කිලිටි වෙලා හිටපු මේ සේනකව ඒ සියලු කෙලෙස් ගැට වලින් නිදහස් කරගත්තේ භාග්‍යතුන් වහන්සේ විසින්මයි කියලයි ඒ රහතන් වහන්සේ තේරගතාව වදාළේ. ඒ නිසා පින්වතුනි, දුක්ඛිත සංසාර ගමනක ඉපදෙමින් මැරෙමින් යද්දී අපිටත් මේ මනුස්ස ජීවිතේ ලැබිලා මේ මනුස්ස ජීවිතය ඇතුලේ ඒ බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් අඳුනා ගන්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිසා ඊටාම නිර්වලනව, ඊටාම පැහැදිලිව අපිට ඉගෙන ගන්නට අවකාශ ලැබුණා. මේ අවස්ථාව, මේ ලැබිච්ච අවස්ථාව වචනයෙන් ප්‍රමාණ කරන්නට බැරි තරම් වටින අවස්ථාවක්. ඒ වටින අවස්ථාව මගහැරලා යන්න දෙන්න එපා. තෙරුවන් සරණේ හොඳට පිහිටන්ට. බුදුරජාණන් වහන්සේගේ ගුණ නිතර නිතර සිහි කරන්ට. මේ තේර තේරී ගාථා පොත් වහන්සේ තමන්ගේ සන්තකේ ළඟ තියාගෙන මේ රහතන් වහන්සේලාගේ අවවාද නිතර කියව ඒවාට අනුව හික්මෙන්ට මහන්සි ගන්නට. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව, ධර්මයට අනුව තමන්ගේ සිතකය වචනය සංවර කරගන්නට මහන්සි ගන්නට. අසංවරකම් සියල්ල දුරු කරගන්නට මහන්සි ගන්නට
එතකොට අපිටත් මේ සම්බුද්ධ ශාසනයේ යම් හෝ පිළිසරණක් රැකවරණයක් සලසා ගන්නට අවකාශ ලැබේවි. අද දවසේ අපි ජම්බුක මහරහතන් වහන්සේ සහ සේනක මහරහතන් වහන්සේ කියන ඒ උතුම් අරහත් මුනිවරු නිසායි මේ සොඳුරු ධර්මය ශ්‍රවණය කළේ. ඒ ජම්බුක මහරහතන් වහන්සේට සේනක මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීලාදීන් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ අපහට නොඅඩුවම සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන ඒ සදහැවත් පින්වතුන්ලාගේ නමින් මිය පරලොව ගිය පින්වත් එස් මාලනී මෑණියන්ට, WL ජයසේන පියාණන්ට, UA සැමිනෝනා ආච්චි අම්මාට සහ දරු දෙපළට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරාවට මිය පරලොව යන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව අපගේ ඥාතීන්ගේ පරලොව ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා කරන්න. දරුවෙක් බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පින්වත් චතුරංගා සහෝදරියට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ කුසේ පිරිසිඳගෙන සිටින පින්වන්ත දරු සම්පතටත් මේ සියලු පින්වල ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ පින්වත් චතුරංගා සහෝදරියට නිදුක් නිරෝග දරු සම්පතක් ඊතා සුවසේම මේ ලෝකයට බිහි කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරමින් ධර්ම දානමේ පින්කම සිදු කරන ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනාට, පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන්, තෙරුවන් සරණින්, සියලු දෙවියන්ගේ රැකවරණින් සියලු යහපත උදා වේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම ගුණ දහම් දියුණු කරගන්නටත්, සුවසේම පින් කරගන්නටත් අවකාශ ලැබේවා. මේ තෙරුවන් සරණ මුණ ගැහිච්චි දුර්ලභ මනුස්ස ජීවිතේ සුවසේ පින් කරගෙන දහමේ හැසිරෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.